සුබදසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දවසේත් අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්‍රය සමගින්. යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මනස නිරවුල්ව තබාගෙන දවසට මුහුණ දෙන්නට ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අද දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ. අපි මුලින්ම යන සූදානම් වෙන දවසේදී අරුණ පුවත්පතට මොනවද අද දවසේදී තියෙන සිරස්තල සහ විශේෂාංග බවට පත් වෙලා තිබෙන්නේ මොනවද කියන කාරණාව ඔබට කියන්නට. ඒ අනුව අද දවසේදී අරුණ පුවත්පත මුලින්ම ඉදිරිපත් කරන ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ කැබිනට් අනුමැතියට පිටින් ගෑස් ගෙන්වීමේ සූදානමක් ගෙනාවොත් සිලින්ඩරය රුපියල් 7000යි කියලා වාර්තා කරනවා. ප්‍රතිසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි සමාගමෙන් ගෑස් මිල දී ගැනීම අත්හිටුවා. මීට පෙර සැපයුම්කරු වූ ඕමාන් සමාගමෙන් ගෑස් මිල දී ගැනීමට සූදානම් වීම හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යලි ඉහළ යෑමේ අවදානමක් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි කියලා තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරනවා ගෑස් සහ සම්බන්ධ තවත් ප්‍රවෘත්තියක් මේ විදිහට. රට පුරා හිස් සිලින්ඩර් ලක්ෂ 45ක් ගෙනා නැවෙන් දෙන්න වෙන්නේ ලක්ෂ 2කට. ලක්ෂ 45ක් සිලින්ඩර් තියෙනවා කියලා තමයි කියන්නේ. හිස් සිලින්ඩර් ගෙනාපු නැවෙන් දෙන්න වෙන්නේ ලක්ෂ 2කට විතරයි. ඉන්ධන හා ගෑස් වලට සති 3ක දුෂ්කර කාලයක් අගමැතිතුමා තමයි එහෙම කියන්නේ. පාරිභෝගිකයන්ට ගෘහස්ත අවශ්‍යතාවය සඳහා නැවත පුරවා ගැනීමට ලිට්‍රෝ හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 45ක් පැවතුනත් ඊයේ දින වරාය නිදහස් කරගත් ගෑස් නැවෙන් පාරිභෝගිකයන්ට සැපීමට හැකිවන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරයි කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන්නේ. උදේ ජීව ඒකනායක චාමරපල්ලේ ගෙදර තොරතුරු වාර්තා කරනවා. මේ තොරතුරත් එක්කම ගෑස් හිඟේ තවදුරටත් බරපතල වෙනවා කියන කාරණාව තමයි මේ කියන්න තියෙන්නේ. මොකද මේ නැවත් දවස් ගාණක් මහමුදේ තබාගෙන ඉන්න සිද්ධ වුණා ඩොලර් ලබා දීමට නොහැකිව. නමුත් ඊයේ දවසේදී මේ මුදවාගෙන තිබෙනවා. එහෙම නැත්නම් ගෑස් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා මුදල් ගෙවලා තිබෙනවා. ඒ අනුව ලක්ෂ 2කට විතරයි දෙන්න වෙන්නේ. හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 45ක් මේ වෙනකොට ලංකාව තුල තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ අතරතුර සඳගිරි සෑයට චූඩාමාණික්‍ය පළඳයි කියලා ඡායාරූපිකුත් එක්ක දවසේදී තොරතුරුකුත් වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ ඒ කාරණාව. අපි යන්න සූදානම් වෙන අරුණ පුවත්පතේ තවත් තොරතුරකට සෑම සිකුරාදාම රජයේ නිවාඩු දිනයක් කියලා අද දවසේ තොරතුරක් වාර්තා කරනවා. හැම සිකුරාදා දවසක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන විශේෂයෙන්ම වගා සංග්‍රාමයත් එක්ක එහෙම නැත්නම් වගා කිරීම සඳහා රජයේ සේවකින්ට දිනයක් වෙන් කිරීම, ඒ වගේම වැඩි වෙන වියදම් එක්ක ප්‍රවාහන ප්‍රශ්නත් එක්ක මේ කාරණාවට එනවා කියලා තමයි පහුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණා. පොඩක් කොහොමද බලමු මොකක්ද මේ කාරණාව කියන එක. අරුණ පුවත්පතේ ඇතුල් පිටුවේ මේ විදිහට සඳහන් වෙනවා. මේ සතියේ සිට සෑම සිකුරාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. එවැනිම රජයේ නිලධාරීන්ගේ නිවාසවල හොඳම ගෙවත තෝරා වටිනා ත්‍යාග පිටින් ලැබීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල සේවකීන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක්සේ සැලකනු ලබයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකීන්ට සිකුරාදා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර මේ ඉදිරි මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වේ කියලා තමයි සඳහන් කරන්නේ. ඊට අමතරව රාජ්‍ය සේවකයන් සිකුරාදා දිනේදී වග කටයුතු කළ යුතු බවට අනිවාර්ය කිරීමක් සිදු නොකරන නමුත් රාජ්‍ය නිලධාරීන්ගේ හොඳම ගෙවත තෝරා තෑගි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. කොහොම නමුත් වගා කරන එක නම් හොඳයි. මේ මොහොතේදී පවතින පුරෝකථනයන් එක්ක අදහස් එක්ක ඉදිරියේදී ආහාර අර්බුදයක් පිළිබඳව කියවෙනවා. මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම යම් ආහාර අර්බුදයකට ලක් වෙනවා කියන කාරණාවක් තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒ ලංකාව තුළ වඩාත් බරපතල වෙනවා වර්තමාන තත්ත්වෙනුත් එක්ක. අපි යනවා තවත් විශේෂ ප්‍රවෘත්තීන් කිහිපයකට අද දවසේදී අරුණ පුවත්පතේ හිටපු විදුලි සභාපතිගේ කතාවෙන් ඉන්දියානු ණය පමා වෙන ලකුණු අදානිත් කනස්සල්ලෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. නායන තරංග ගමගේ අශිකා ජයවීර තොරතුරු වාර්තා කරනවා. ඒ තුල සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති HMC ෆර්නැන්ඩෝ පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කරන ලද සාම්පූර්ණ විදුලි බලාගාරය පිළිබඳව ආందోලනාත්මක ප්‍රකාශ සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන 500ක ණය පහසුකම පිළිබඳ සාකච්ඡා දින නියමයක් නොමැතිව කල් දමා ඇතයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ නිලධාරියෙකුගේ ප්‍රකාශයන් එක්ක
රටකට තවත් අරුබුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට මතකයි අර ගුවන් යානාවක් රුසියාවේ ගුවන් යානාවක් රඳවා ගැනීමත් එක්ක පිස්කල්වරයෙක් සහ නීතිඥවරයෙක් කරපු කාරණාවකුත් එක්ක තවත් බරපතල කාරණා ගණනාවක් පසුගිය කාල සීමාවෙදී සිදු වුණා. ඉතින් මේ සිදුවෙන දේවල් වර්තමානයේදී රටට කොයිතරම් අහිතකර විදිහට බලපානවද කියන කාරණාව ඔබට අලුත් දෙයක් නෙවෙයි. මේ වගේ කටයුතු වලදී කාරණාවලදී හැමෝම ඊට වඩා ලොකු අවධානයක් යොමු කරන්න ඕන කියන කාරණාව තමයි අපිට නම් කියන්න තියෙන්නේ. යාපනයේ සිට තමිල්නාඩුවට ගුවන් සහ නැව් සේවාවක්. යාපනයේ සිට ඉන්දියාව තමිල්නාඩුව දක්වා ඍජු ගුවන් ගමන් සහ නෞකා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා කියන තොරතුර තමයි මේ වාර්තා කරන්නේ. ඒ තුළ තවත් තොරතුරු අපි කිහිපයක් හොයලා බැලුවොත් එහෙම එහි සඳහන් කරනවා මෙන්න මේ විදිහට මේ අනුව යාපනයේ පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ තිරුචිපල්ලි දක්වා ගුවන් සේවාවක් ආරම්භ කරනු ඇති අතර කන්කන්සන්තොලේ සිට ඉන්දියාවේ පොන්ඩිච්චේරි කරයිකාල් දක්වා මේ මගී භාණ්ඩ නැව් සේවාවක්ද ආරම්භ කරනු ඇති බවට දීවර ඇමති ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කරයි කියලා තමයි තොරතුරු තවදුරටත් වාර්තා වෙන්නේ. මීට පෙර 1970 දශකයේ දක්වා යාපනය සහ දකුණු ඉන්දියාව අතර ගුවන් සහ මුහුදු යාත්‍රා සේවාවක් පැවතුණු නමුත් යුද්ධ හේතුවෙන් මේ සේවා අත්හිටවලා තිබුණු බවත් මේ ප්‍රවෘත්තිය තුළ තවදුරටත් සඳහන් වෙනවා. ඉන්දියාව පිළිබඳව අද දවසේ ටිකක් වැඩිපුර තොරතුරු කතා බහ කරනවා මේ අදානි සමාගම හා සම්බන්ධ කාරණා ඒත් එක්කම මේ ගුවන් සහ නැව් සේවාවන් ආරම්භ කිරීම පිළිබඳව කතා බහ කරනකොට ඒත් එක්කම අද දවසේදී මේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ තවත් කාරණා කිහිපයක්ම පුවත්පත් කිහිපයකම අද දවසේ තොරතුරු වාර්තා කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඒ අනුව අරුණ පුවත්පතේ තවත් තොරතුරක් මෙන්න මේ විදිහයි වාර්තා වෙන්නේ. ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වන්න යයි උදේචි වේකනායක තොරතුරු වාර්තා කරනවා. ඉදිරි මාස 6 සඳහා ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලැස්මක් සකස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ඊයේ උපදෙස් ලබා දුන්නා කියන තොරතුරු තමයි ඒ කාරණාවත් එක්ක අපිට ඔබට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය නංවන්නට ඒ සඳහා කටයුතු කරන්නට අවශ්‍ය කාරණා යම් යම් මට්ටමකින් කතා බහ කරන අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒ ව්‍යාපාරය පිළිබඳව මීට වඩා ලොකු අවධානයක් යොමු කරන්න ඕන. අද දවසේදී අපිට දකින්න පුළුවන් තවත් පුවත්පත් කිහිපයකම වාර්තා කරලා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන බොහෝ පිරිසකට Tamanගේ රැකියා අහිමි වීමත් එක්ක බරපතල අර්බුදකාරී තත්ත්වයන් රසකට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා කියන කාරණාව. එය මේ වෙනකොට අලුත් කාරණාවක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ සංචාරක ව්‍යාපාරයට දරුණු බලපෑම් රැසක් එල්ල වුණා. පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්. ඊට පස්සේ COVID-19 තත්ත්වයන් වෙන්න පුළුවන්. ඊට පස්සේ රටේ ඇති වුණු අනිකුත් සියලු අර්බුදකාරී තත්ත්වයන් ඍජුවම බලපාන තවත් ප්‍රබල ශේෂ්ත්‍රයක් බවට පත් වෙන්නේ සංචාරක ශේෂ්ත්‍රය. ඉතින් සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳව මේ මොහොතේදී අවශ්‍ය නිලධාරීන් බලධාරීන්ට වැඩි අවධානයක් යොමු කිරීම නම් අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඩොලර් කින්නන්නත් තියෙන හොඳම මාර්ගයක් බවට පත් වෙලා තිබෙන සංචාරක ශේෂ්ත්‍රය. ඒ ශේෂ්ත්‍රයේ බිඳ වැටීමත් එක්ක අපහසුතාවයට පත් වෙන අර්බුදකාරී තත්ත්වයන්ට පත් වෙන පිරිස වගේම රටත් යන්නේ අගාධයට. ඒක නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුම වෙනවා. අද තෙල් පොලිම වල ඉන්න එපා කියලා ඔන්න තොරතුරක් වාර්තා කරනවා අරුණ පුවත්පත. තෙල් ලබා ගන්නට අද දවසේදී පොලිම වල ඉන්න එපා කියන කාරණාව තමයි මේ කියන්නේ. දැන් ගෑස් පොලිමේ ඉන්න එපා කියලා තොරතුරු කිව්වා. අද දවසේදී කියනවා තෙල් පොලිම වලත් ඉන්න එපා කියලා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් වලට පමණක් අද දිනේ සිට ඉන්ධන නිකුත් කරන බැවින් පොලිම වල රැඳී සිටින වලකින ලෙස කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ජනතාවෙන් ඉල්ලා සිටී. ඒ අනුව අද සිට සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් ඉන්ධන පිරුම් මල් වලට පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 6600ක් නිකුත් කරන බව එම සංගමයේ සමලේකම් කපිල නාවටුන්න ප්‍රකාශ කරා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම තවත් තොරතුරකට අපි යනවා රැකියා එහිමි වන අයයි චූන් පාන් රියදුරු බේකරියේම ගිනි තබාගෙන රැකියා එහිමිවීම ගැන කතා බහ කරනකොට බරපතල කාරණා බොහොමයක් තිබෙනවා වර්තමාන සමාජය තුළ. මේ තවත් එක ඛේදවාචකයක්. යුද හමුදා සන්නද්ධ බුද්ධි ප්‍රධානියා ඉවතට කියලා තොරතුරක් වාර්තා කරනවා අද දවසේදී. මේ විදිහට තමයි අද දවසේ අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ප්‍රධාන සිරස්තල අතරට Tamanගේ ප්‍රධාන පිටුව තුල මුල් පිටුව තුල අපි දැන් යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ ඡායාරූපයකුත් එක්ක ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පනින්න මහා මිනිස් ජාවාරමක්. දැනටමත් බෝට්ටු 250ක් අල්ලලා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පන්නන්න මහා මිනිස් ජාවාරමක් කියලා තමයි සිරස්තලය වාර්තා කරන්නේ. නාවික හමුදාවට ඔත්තුව දෙන්නෙත් ජාවාරමුන්මයි. ලක්ෂ ගණන් වේදම් කළ මිනිසුන්ට ඉතුරු වෙන්නේ ඇඳිවත පමණයි.
මේ ඊටමත් කල්පනාකාරී විය යුතු කාරණාවක්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට යන්නට උත්සාහ කරන මිනිසුන්ට සිදුවෙන ඛේදවාචකය පහුගිය දවස්වලත් අපිට ආරංචි වුණා. මෙවැනි බෝට්ටුවක් මහමුදේ අතරමං වෙලා තිබුණා. විශේෂයෙන්ම එහි ක්‍රියාකාරීත්වය එන හිටලා ඒත් එක්කම දැන් අද දවසේ මේ තොරතුරත් එක්ක වාර්තා කරනවා නාවික හමුදාවට ඔත්තු දෙන්නෙත් ජාවාරම් කරන පිරිසමයි කියන කාරණාව. ඒ කියන්නේ මේ සැලසුම් සහගතව සිදු කරන මහා වංචාවක් වඩපත් වෙලා තිබෙන්නේ. නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා කොහොමදවත් සම්බන්ධ වෙන්න එපා. ඒ අතරතුර මේ ප්‍රවෘත්තියෙන් කියන විදිහට ජාවාරම් කාර්යයන්ම තමයි යලිත් වතාවක් ඔත්තුව ලබා දෙන්නේ මේ කරුණු කාරණා සම්බන්ධව. ඊළඟට අපි යන සුදරම තවත් සුවිශේෂී කාරණාවකට ඓතිහාසික මුලතෙව් කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු නිදානෝත්සවයේ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් අද දවසේදී මේ තොරතුරු වාර්තා කරන්නේ ඡායාරූප දෙකකුත් එක්ක. දෙමළ සන්දානයේ උතුරේ සංහිඳියාවට වින කටිනවා කියලා කියනවා. උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමින් වහන්සේ තමයි මේව ප්‍රකාශ කරන්නේ. මහා සංඝරත්නයට මගහරස් කළ යුද හමුදාව පොලිසිය බලා සිටියදී කියලත් මේ තොරතුරේ කාරණාවක් සඳහන් කරලා තිබෙනවා. විහාරයට දෙමළ ජාතිකයින් පන්සල සමග සමගියෙන් කටයුතු කළා. පිරිස ගෙනාවේ පිටස්තරින්. ජේ.ටී.ද සිල්වා වාර්තා කරන දවසේදී මව්බිම පුවත්පතට මේ කාරණාව පසුගිය දවස්වල බොහොම ආందోලනාත්මක සිද්ධියක් බවට මේපත් වුණා. එහි වැඩිදුරටත් තොරතුරු දවසේදී මව්බිම පුවත්පතේ ඇතුළේ පිටුවල සඳහන් කරලා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අවහෝසි කරනවා නම් 21ට පක්ෂයි කියලා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක අද දවසේ තොරතුරක් වාර්තා කරනවා. ක්‍රිෂාන් ජයසූරිය තමයි තොරතුර වාර්තා කරන්නේ අද දවසේදී. ඒ සමගම වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක ඒ ළඟින්ම තවත් තොරතුරක් මව්බිම පුවත්පත ඉදිරිපත් කරනවා. ඉදිරි මාස 6ක් තෙල් දෙන්න පුළුවන් ඉල්ලුමෙන් 150යි. 50ක් ලබා දෙන්නට වෙන්නේ නැහැ කියන කාරණාව. ණය ප්‍රතිව්‍යුහගත කිරීම උපදෙස් දෙන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දෙන්න සමාගම් දෙකක් ඊයේ ලංකාවට ආවා කියලත් මේ තොරතුරේ කරුණු ඉදිරිපත් කරලා තිනවා. මිගුන් මේනක ගමගේ තොරතුර වාර්තා කරන්නේ. ඉන්දියාවේ බාල යූරියා වලට හරියන්න මෙහි ප්‍රමිතිය වෙනස් කරන්න හදනවා. ඔන්න ජාතික ගොජන එකමුතුවේ සභාපති තමයි මේව ප්‍රකාශ කරන්නේ. නිර්මාණ ගුණතිලක වාර්තා කරනවා මෙන්න මේ විදිහට ඉන්දිය ණය ආධාර යටතේ ලැබීමට නියමිත යූරියා වල සංයෝගයට ගැළපෙන ලෙස මෙරට පොර ගෙන්වීමේ දී පනවා ඇති ප්‍රමිතිය වෙනස් කිරීමට බලධාරීන් උත්සාහ දරන බවට ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් චෝදනා කරනවා කියලා තමයි කියන්නේ. මේ පිළිබඳව සොයා බලන්නට අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ සත්‍යයක්ද මේ තුල මොකක්ද මේ කියන කාරණාව සහ මේ සිදු වුණොත් එම ඉදිරි අනාගතයේ මීටත් වඩා යහපත්ව බලපාන්න පුළුවන් අපේ රටේ කෘෂි කර්මාන්තයට. ඒක නිසා මේ මොහොතේදීම ක්‍රියාත්මක යුතු කාරණාවක් විදිහට අපි මේ හඳුන්වා දෙනවා. ඉන්දියාවේ බාල යූරියා වලට හරියන්න මේ රට ප්‍රමිතිය වෙනස් කරන්න හදනවායි කියන කාරණාව. රැල්ල පාගන්න ගිය අම්මයි පුතයි ඥාති පුතයි අම්බලන්තොට මුහුදට බිලිවෙති. තවත් ඛේදවාචකයක් ඊයේ දවසේදී වාර්තා වුණා. විශේෂයෙන්ම පෙරේද දවසේදීත් වාර්තා වුණා අපිට වැව්වල නාන්න ගිහිල්ලා දී කිලුණු දරුවන් පිළිබඳව මේ වාර්තා වෙන්නේ මුහුදට බිලි වුණු පිරිසක් පිළිබඳව. ගෙවන්න ඩොලර් නැතුව තෙල් නැව් 4ක් වරායේ. මෙරට නානයන කොට ඇති ඉන්ධන නෞකා 4ක් ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවන්නට නොහැකිව මේ වෙනකොටත් වරායේ නවත්වලා තිබෙනවා කියලා තමයි මේ වාර්තා කරන්නේ. ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිගේ ප්‍රකාශ ගැන අදානි කනස්සල්ල පරකලයි කියලා අද දවසේ තොරතුරක් වාර්තා කරනවා. මේ ප්‍රවෘත්තිය අද දවසේ සියලුම පුවත්පත්වල පාහේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරපු කාරණාවක් බවට පත් වෙනවා. ලංකාවේ එක පුද්ගලයෙකුගේ රාජ්‍ය නිලධාරියෙකුගේ ප්‍රකාශයක් එක්ක සමස්ත රටේ බොහෝ තැන්වලට බලපාන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙහි තවත් තොරතුරු සහ මෙහි යට තිබෙන කාරණා පිළිබඳව ඉදිරියේදී අපිට තවත් දේවල් කතා බහ කරන්න ඉඩකඩක් ලැබෙවි. පොසොන් පොහෝදාත් මිනි මරුමක් කියලා තොරතුරුකුත් අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරනවා. G2G කියන්නේ ගෝඨාටු ගෞතම් අනුරාධ හේරත් තමයි මේ විදිහට කියන්නේ. විශේෂයෙන්ම ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කියන කාරණාවත් එක්ක මේ පිළිබඳව කතා බහ කරපු කාරණාව බවට පත් වෙලා තිබුණේ මේ කියන තොරතුර. එය මේ විදිහට තමයි වෙන්නේ කියලා මෙන්න එහෙම නැත්නම් මේ විදිහට තමයි මේක ප්‍රකාශ කරගන්නට ඕන අදහස් කරගන්නට ඕන කියලා කියනවා කියලා තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ අද දවසේදී මව්බිම පුවත්පතේ
තවත් කෙනෙක් අපේ දේශපාලන ශාස්ත්‍රයේ අය කියන කතාත් එක්ක ඊට අමතරව අපි තවත් කාරණා කිහිපයකට ගමන් කළොත් එම සංචාරක ශාස්ත්‍රය හා සම්බන්ධ කාරණාවක් අද දවසේ මව්බිම පුවත්පත වාර්තා කරනවා. මෙරටට පනවා ඇති සංචාරක සීමා ඉවත් කරන්න රාජතාන්ත්‍රික සාකච්ඡා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති සංචාරක සීමා ඉවත් කර ගැනීමට රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු විසින් අගමැතිවරයාව දැනුවත් කරලා තියෙනවා කියන තොරතුරු මව්බිම පුවත්පත අද දවසේදී වාර්තා කරනවා. එමනම් අපි සූදානම් වෙනවා තවත් පුවත්පත් ගණනාවක් තිබෙනවා අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු ප්‍රධාන මුල් පිටුවේ සිරස්තල ගණනාවකට අපිට යන්න ඉඩකඩක් තිබෙනවා. ඒ සියල්ලට ඉඩකඩ තියාගෙන අපි ප්‍රධාන පාලක මැදිරියට ඉතා ඉක්මනින් ගිහින් සූදානම් වෙනවා සියත පත්තරය තුලින්. ෂෝ සිත පත්තරේ සමගින් නැලිත් අපේ සජීවීව අපි අද දවසේ අවධානය යොමු කරන සූදානම් වෙනවා අද පුවත්පතට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතට මුල්ම සිරස්තලයේ විදිහට වුන් ඉදිරිපත් කරන්නේ සිකුරාදා දිනවල රාජ්‍ය සේවකින් ගෙදර කියන කාරණාව. ජලය විදුලිය සෞඛ්‍ය අධ්‍යාපන ආරක්ෂක සේවා ප්‍රවාහන වරාය සහ ගුවන් සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා වැඩ නිවාඩු දවසේ වවන්නේ දැනුම් දීමක් මාස 3ක කාලයකට ක්‍රියාත්මකයි කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. මේ පිළිබඳව අනිත් පුවත්පත්වල තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරා ටිකක් දීර්ඝව. ඊළඟට අපි යනවා රාජ්‍ය ආයතන සිකුරාදා වසද වීම ගැන නැවත සලකා බැලිය යුතුයි. සිකුරාදා දින නිවාඩු ලබා දී රාජ්‍ය සේවයේ රටට බරක් බවට ජනතාවට පණිවිඩයක් දෙන්න හදනවා කියලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රකාශ කරනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා කරලා තියෙන්නේ. හැබැයි ඉතින් බලන් ගිහුවම සමහර තැන්වල නම් රාජ්‍ය සේවකයන් රටට බරක් තමයි. මේ හැමෝගෙම ගැන නෙමෙයි අපි කතා කරන්නේ. සමහර අය සමහරක් පිරිස් කරන වැඩත් එක්ක අපිට දැනෙනවා ඔවුන් රටට විතරක් නෙමෙයි හැමෝටම බරක් වගේ. තවත් බද්දක් කියලා සිරස්තලයක් තියෙනවා අද පුවත්පතේ. වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන් නිෂ්පාදකින් සේවා සපයන්නන් තොග වෙළඳුන් සිල්ලර වෙළඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ නමින් නව බද්දක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති අතර ඒ රාජ්‍ය ගැසට් පත්‍රය පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් මෙහිදී අනුමැතිය හිමි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න එකතු වෙලා තවත් බද්දක්. අදානී ගැන අද දවසේ හුඟක් පත්‍රවල කතා කරනවා කියලා මම කිව්වා. අද පුවත්පතත් ඒ පිළිබඳව ඉදිරිපත් කරනවා අදහසක් අදානී කලකිරෙයි කියලා. ශ්‍රී ලංකා රාජ්‍යයේ සිය සමාගමට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කලකිරීමට ලක් වූ බව සඳහන් කරමින් අදානී සමූහ ව්‍යාපාරයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුරේදී කියන්නේ. මේ ආකාරයෙන් අදානී සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනයක් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බවද අදානී සමූහ ව්‍යාපාරයේ ප්‍රකාශ කළ තියෙනවා. විශේෂයෙන්ම මේ මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතියට අදානි සමාගම වෙත ලබා දීලා තියෙන ඉන්දිය ලබා දෙන ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑමක් කරයි කියන කාරණාව විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනෑන්ඩෝ මහතා අර කාරක සභාව තුලදී පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේදී කෝප් එකේදී කරපු ප්‍රකාශයත් එක්ක කලකිරලා තියෙනවා කියලා තමයි කියන්නේ අදානි. කොහොම නමුත් ආයෝජකයින්ගේ පැමිණීම වටිනවා රටකට. ඒක නිසා ප්‍රශ්නකාරී තත්වයන් ඇති කර ගැනීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමහර ආයෝජකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව යම් අවධානයක් රජයක් රටක් විදිහට තියෙන්න ඕන කියලාත් මතක් කරන්න ඕන. අභියෝගාත්මක කාලයේ ලංකාව සමග වැඩ කරන්න බ්ලින්කන් සූදානම් කියලා කියනවා. මේ කියන්නේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක දේශපාලන වශයෙන් අභියෝගාත්මක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීප සම්බන්ධීකරණය ශ්‍රී ලංකාව සමග වැඩ කිරීමට එක්සත් ජනපදයේ සූදානම් සිටින බව ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි මේ විදිහට කියන්නේ. මේ මහතා ට්විටර් පණිවිඩයක් තවමින් තමයි මේ බව සඳහන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සුබවාදීව දුරකථන ඇමතුමක යෙදුණු බවත් මේ ප්‍රවෘත්තියේදී අපට කියනවා. ගෑස් නැව ගැන තවත් කතා කරන්න සිද්ධ වෙලා තිනවා. අද පුවත්පතෙත් ඒ ගැන සටහන් කරනවා. දින 6ක් ප්‍රමාද ගාස්තු ගෙවමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව නවතා තිබූ ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවට මුදල් ගෙවීම ඊයේ සිදු කරයි කියන කාරණාව තමයි අද දවසේදී අද පුවත්පතත් වාර්තා කරන්නේ.
අපි මේ ගැන අනිකුත් පුවත්පත්වලත් එක්කත් කතා කරා. දැන් අපිට ඕන ප්‍රමාණයට වඩා හුඟක් අඩු ප්‍රමාණයකින් තමයි විශේෂයෙන්ම ලක්ෂ 2ක් පමණ සිලින්ඩර් ලක්ෂ 2ක් පමණ තමයි මේ නැවෙනුත් අපිට ලැබෙන්නේ. නමුත් ලක්ෂ 40 ගානක ඌමනාවක් තිබෙනවා සමස්ත රටේ මේ වෙලාවේ තියෙන හිස් ගෑස් ටැංකි ටික පුරව ගන්න. ඊටමත් හොඳ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා අද දවසේදී. අද පුවත්පත අද දවසේදී පුවත්පත වෙන් කරන්නේ සෝබා බදාදා කියලා සෝබා දහම වෙනුවෙන් අද දවසේදී කොළ පාට පේන ඡායාරූප කියපුකුත් එක්ක දායකයන් වෙනුවෙන් පන්සල වගා බිමක් කළ ලොකු හාමුදුරුවෝ කියලා තොරතුරක් වාර්තා කරනවා. සුදීරගම ශ්‍රී ජිනරත්න සදහම් සෙවණේ විහාරාධිපති මහමිතව පඤ්ඤා රතන හිමියන්ගෙන් රටට ආදර්ශයක් ලබා දීලා තියෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ තොරතුර අද දවසේ පුවත්පතේ වාර්තා කරන්නේ නීකවරට ප්‍රියානී මංගලිකා සිය දායකයන් වෙනුවෙන් ගමේ විහාරස්ථානයේ වගා බිමක් කරන්නට කොටවැර සුදීරගම ශ්‍රී ජිනරත්න සදහම් සෙවණේ විහාරස්ථානයේ විහාරාධිපති මහමිතව පඤ්ඤා රතන හිමියෝ කටයුතු කරමින් සිටිති කියලා තමයි මේ තොරතුරත් එක්ක කියන්නේ. උන්වහන්සේ කරපු ප්‍රකාශයකුත් මේ සමගම එකතු කරලා තිබෙනවා දවසේදී ප්‍රධාන සිරස්තල අතරට. මේ අසීරු මොහොතේ මේක අපෙන් කළ යුතු යුතුයකමක්. පන්සලෙන් ගමට යමක් සිදු යුතුමයි. මම විදේශගතව සිට මීට වසර 5කට පමණ පෙර ලංකාවට ඇවිත් මේ පාළුවට ගිය විහාරස්ථානයේ විහාරාංග සියල්ල සහිතව තියෙන තැනක් බවට පත් කරා වගේම ගමේ දරුවන් වෙනුවෙන් හුඟක් කටයුතු කරා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළ දිනවා. වර්තමානයේදී පළතුරු ගස් ඇතුළුව හුඟක් දේවල් වගා කරලා වගා බිමක් බවට පත් කරගෙන ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම දායක පිරිස වෙනුවෙන් මෙහෙවරක් කරන්න උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. අගය කළ යුතු කාරණාවක්. මුළු රටම කඩා වැටලා තිබෙන මොහොතක හොරා කන පනත් පාර්ලිමේන්තුවට ගෙනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා කියලා තමයි ඊළඟ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා අද දවසේදී මේ පුවත්පත. ඉන්ධන ලබා ගැනීමට මුදල් අච්චු ගැසීමට සිදු වුණා. ඉන්ධන සම්බන්ධයෙන් අසීරු සති 3 පැමිණිලා. අගමැතිවරයා කී හිටියා ඉස්සරහට සති 3-4ක් අමාරු වෙනවා අසීරු වෙනවා කියලා. ඔන්න දැන් ඒ තත්ත්වය ඇවිල්ලා කියලා තමයි කියන්නේ. අග්‍රාමාත්‍යවරයා තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. අරුණ පුවත්පතෙන් පස්සේ අපි යන්න සූදානම් වෙනවා දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. දින මින පුවත්පත අද දවසේදී ප්‍රධාන සිරස්තල දෙකක් ඉදිරිපත් කරනවා. ඒ අනුව මිල පාලන ගැසට්ටුව විසවුණු සහල් සංගවන මෝල්ලු සොයා මෙහෙයුම් කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ ඉදිරිපත් කරන්නේ. අනුර ප්‍රේමලාල් වාර්තා කරනවා සහල් මාෆියාවට තෙත් තැබීමට පාරිභෝගික අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් සිදු කරමින් සිටින අතර නීති විරෝධී ලෙස සහල් විකුණන සහ සංගවා තබා ගන්නා සියලු වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සහල් හිඟයක් නැහැ, තොග රැස් කරන්න එපා පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලනවා. මේ වෙලාවෙත් මාෆියාවන් ක්‍රියාත්මක වීම කොයිතරම් කනගාටුවට කරුණක්ද. මේ වෙන කවුරුත් නෙමෙයි අසරණ බවට පත් වෙලා ඉන්නේ. තමන්ගේම රටේ මිනිස්සු හැමදෙනාම වගේ බොහොම අර්බුදකාරී තත්ත්වයක ඉන්නකොට මේ වගේ කිහිප දෙනෙක් කරන කාරණා මාෆියාවන් කොල්ලකෑම් මේ වගේ කාරණාත් එක්ක තවදුරටත් හැමෝම අපහසුතාවයට පත් වෙනවා. සහල් සංගමන මෝල්ලු සොයා මෙහෙයුමක් අනිවාර්යයෙන්ම මෙහෙයුම් කරලා විතරක් බෑ මේ පිළිස අත්අඩංගුවට ගැනීම සහ නිවැරදි දඬුවම් ලබා දෙමින් ජනතාවට සහනය ලබා දෙන්නට කටයුතු කළ යුතුම වෙනවා. අම්බලන්තොට මුහුදේ රැල්ල පා ගන්න ගිය අයෙක් මරුට දෙදෙනෙක් අතුරුදහන්. මේ ප්‍රවෘත්තිය අද දවසේ අනිකුත් පුවත්පත්වලත් වාර්තා කරලා තියෙනවා. මේ අම්බලන්ගොඩ වැලිපටන්විල මුහුදේ රැල්ල පා ගන්නට ගියපු 3 දෙනෙක් අතුරුදහන්ලා එක්කෙනෙක්ගේ සිරුරක් සොයාගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉන්දීය ණය ආධාර යටතේ සිව් මාසකට ප්‍රමාණවත් ඉන්ධන කියලා ශිරෝමී අබේසිංහ වාර්තා කරනවා අග්‍රාමාත්‍යවරයාගේ චාරිපකුත් එක්ක. මේ කියන්නේ ඉන්දීය ආධාරත් එක්ක ණය ආධාරත් එක්ක මාස 4කට ප්‍රමාණවත් වෙන්න ඉන්ධන ලැබෙනවයි කියලා. රත්නපුර සසල කළ චිත්‍රගුරුවරියගේ ඝාතනය පසුගිය දවස් කිහිපෙම විවිධ ඝාතනයන් පිළිබඳව අපිට කතා කරන්න සිදු වුණා. අද දවසේ පුවත්පත්වල මේ තොරතුරු වාර්තා කරනවා. ගෑස් නැවට මුදල් ගෙවයි බෙදා හැරීම අද ආරම්භයි කියලා දිනමින පුවත්පතත් වර්තමාන ගෑස් තත්ත්වය පිළිබඳව තොරතුරක් වාර්තා කරනවා. ශ්‍රී මහා බෝධියට පොහෝදා මහා සෙනගක් කියලා ඡායාරූපකුත් එක්ක
අද දවසේදී මේ තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඊයේ දිනේදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස සිට සියත අපේත් සජීවී වැඩසටහන් ගෙනෙමින් උදෑසන සිට සවස් කාලය දක්වාම ඔබට පුන් පොහෝදා විශේෂ වැඩසටහන් රැගෙන ආවා සජීවීව ජයශ්‍රී මහ බෝධි සමිතින් අභියස. චෙක්පත් පහසුකම නතර කළොත් ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක් දැනටමත් ගැටලු තියෙනවායි කියලා ටැංකි රථ හිමියන්ගේ සංගමේ ලේකම් ප්‍රකාශ කරනවායි කියන කාරණාව රන්මලී සෝමසිරි අද දවසේදී දිනමින පුවත්පතට වාර්තා කරනවා. විශේෂයෙන්ම චෙක්පත් මගින් ලබා දුන්නු ගෙවීම් මේ වෙනකොට යම් විදියට කාරණා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව මුදල් ලබා දෙන්නට ඕන තෙල් ලබා ගන්නකොට ඒ මොහොතේම මණ්ඩලයට කියලා තමයි කියන්නේ. ඉතින් ඒකත් එක්ක ටැංකි රථ හිමියන්ගේ සංගමේ ලේකම් තමයි මේ කියන්නේ ආර්බුදකාරී තත්වයක් පපකටපත් වෙලා තිබෙනවා මේ වෙලාවේදී මේ කියන කාරණාත් එක්ක කියලා. වසරක පිරිවැටුමට රුපියල් මිලියන 120ට වැඩි නම් නව බද්දක් මේ බද්ද පිළිබඳව අපි කතා කරා දිගින් දිගටම මේ තියෙන්නේ ඒ පිළිබඳව අද දවසේ සිරස්තලයක් දිනමින පුවත්පතේ. හර්ෂද සිල්වාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා මාලදිවයින් කතානායක කියයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා තමාගේ නම සඳහන් කරමින් කර තිබෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කර තිබේ කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. මන්නාරමේ බලශක්ති ව්‍යාපෘතියට එල්ලවන චෝදනා ගැන කනගාටු වෙනවා ඉන්දියාවේ අදහනි ව්‍යාපාර සමූහය පවසයි. මේ පිළිබඳව අපි කතා කරා පසුගිය අවස්ථාවේදී පුවත්පත් කිහිපයක් එක්ක. රාජනේදරන්ට වගා කරන්න සිකුරාදා නිවාඩු දෙයි කියලා අද දවසේ දෙනිමිනත් කියනවා. ඒ අතරතුර මත්පැන් ප්‍රමිතිය ඉෂ්ටිකරය ඇතුළු නීති රැසක් ජූනි මාස ගෙනෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් තමයි ඒ ප්‍රකාශ කරන්නේ. වාර්තා කරනවා සුභාෂිනී සේනානායක. වත්තල වැඩි තැබීමකින් අයෙක් මරුට එක්සත් පක්ෂ රැසක් එජාපය සමග එක්වීමට තීරණය කරයි කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ අතරතුරදී ප්‍රතිනාන්දුගේ කෝප් කමිටු ප්‍රකාශ ඉල්ලාස් කර ගැනීම ලිඛිතව දී නැහැ. කෝප් කමිටු සභාපති මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවත් මේ දවස්වල විවිධ කාරණාවන් ඉස්මතු කරමින් යන වෙලාවක් හුඟක් රහස් තැන් එහෙම නැත්නම් ජනතාවට වසන් වෙලා තිබුණු තැන් හුඟක් මේ කාරණාවත් එක්ක එළියට එනවා කියලාත් අපිට දැනෙනවා. මේ තුල කතා බහ කරන දේවල් ඉතාමත් වටින කාරණා බවටත් පත් වෙලා තිබෙනකොට මෙරට වෙබ් අඩවිවල ඩොමේන් නාමයේ පෞද්ගලික ආයතනයක් සතු වෙලා කියලා කෝප් කමිටු සභාපතිවරයාගේ චාරිපුකුත් එක්ක දවසේ තවත් තොරතුරක් දිනමින පුවත්පත වාර්තා කරනවා. මෙරට වෙබ් අඩවිවල ඩොමේන් නාමයේ පෞද්ගලික ආයතනයක් සතු වෙලා මෙච්චර කාලයක් මේක තිබුණේ මොරටු විශ්වවිද්‍යාලය යටතේ 2014 වර්ෂයේ පැවති මෙරට වෙබ් අඩවිවල ජාතික ඩොමේන් නාමය වන .lk කියන අයිතිය මේ වෙන විට පෞද්ගලික ආයතනයක් සතු වෙලා තියෙනවා කියන කාරණාව තමයි මේ විදිහට මේ ඉස්මතු වෙලා තිබෙන්නේ. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තමයි මේ බව ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අනුසිරස්තල කිහිපයකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. අප්‍රේල් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 970ක් මහින්ද අලුත් ගෙදර වාර්තා කරනවා. ගම්පොළෙන් අතුරුදහන් වූ සිසුවිය යාපනයෙන් සොයාගනී. ආර්ථිකයේ බිඳවැටෙන්න දේශපාලන අස්ථාවරභාවය බලපෑවා කියලා විපක්ෂ නායකවරයා කියනවා. ඊළඟ තොරතුර විදිහට අපි ඉදිරිපත් කරන්නේය විපක්ෂ නායකවරයාගේ අදහස් දක්වීමක් ආර්ථිකයේ බිඳවැටෙන්න දේශපාලන අස්ථාවරභාවය බලපෑවා. 2023 දී පළමු ශ්‍රේණියට සිසුන් ගැනීම සංශෝධිත නව චක්‍රලේඛනයට අනුව කියලා කියනවා. දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමත් හරි තරඟකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ සඳහන් කරන්නේ ලබන වසර පිළිබඳව පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමට සංශෝධිත නව චක්‍රලේඛනයට අනුව තමයි කටයුතු සිදු වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. මේ දිනමින පුවත්පතටයි අපි අවධානය යොමු කළේ. අපිට තිබෙනවා තවත් පුවත්පත් කිහිපයකම තොරතුරු ඔබට සමීප කරන්නට. දිවයින ලංකාදීප පුවත්පත් වලට අපි යන්න සූදානම් වෙනවා. ඒ සියල්ලට ඉඩ කඩ තබාගෙන ඉතා ඉක්මනින් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ යලිත් සජීවීව ඔබ සිත පත්‍රයේ සමගින් සම්බන්ධ කරගන්න අපි සූදානම්.
යලිත් සජීවීව සියත පත්තරයේ සමගින් ලංකාදීප පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ අදානී කලකිරලයි කියන කාරණාව. ලංකාවේ ක්‍රියාකලාපයට අදානී කලකිරිලා. ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්තිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති තිබෙන දෙවන්ත මතභේදාත්මක තත්ත්වය දැඩි ලෙස පිළිබඳව දැඩි ලෙස කලකිරුණු බව අදානී සම ව්‍යාපාරයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා කියලා කියනවා. පෝදා එලකන්දේදී මහදවල් මිනි මරති යතුරු පැදියක දෙදෙනෙකුගෙන් යතුරු පැදි තරුණයෙකුට වෙඩි වරුසාවක්. ඒ සියලු කාරණාත් එක්ක අපි යන සුදම වෙනවා තවත් තොරතුරකට. ලංවිම හිටපු සභාපති ප්‍රදිනාණ්ඩු කෝප් කමිටුවට රැස්වීම ලබන සතියේ කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. කෝප් කමිටුවේදී සිදු ආందోලනාත්මක ප්‍රකාශයෙන් පසුව ඒ ඉල්ලාස් කරගෙන විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති HMC ප්‍රනාන්දු මහතායම කමිටුව හමුදුවට නුදුරියදීම කැඳවන්නට සූදානම් කියන කාරණාව තමයි මේ කියන්නේ. සිකුරාදා දවස නිමාඩු දවසක් බවට පත් කිරීම පිළිබඳව දවසේ ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. ඒ කියන්නේ සිකුරාදා වවන්න නිමාඩු රාජ්‍ය සේවකින්ට වැඩ සතියකට දින 4යි. සල්ලි නැතුව මූදේ හිරු ගෑස් නැව මුදාගනී බෙදා හැරීම අද සිට කියලා කියනවා. ලංගම කෝටි 2කට ගත් ෆෝක්ලිෆ්ට් 3 වැඩ නැහැ. කෝප් කමිටුවේ අවධානයට. යුද හමුදා බුද්ධ්‍යංශ දෙදෙනෙකුට ගෝඨාගමදී පහර දීලා 5 දිනක අල්ලන්න සොයයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. පිරිවැටුම කෝටි 12කට වැඩි ව්‍යාපාරිකින්ට නව බද්දක් අලුත් බද්ද පිළිබඳව අද දවසේ ලංකාදීප පුවත්පතත් කියනවා ඔන්න ඔය විදිහට 2023 පළමු ශ්‍රේණියට සිසුන් ගැනීම නව චක්‍ර ලේඛනයකින්. ගාල්ලේ ගෑස් නෝ ගමක් අලුත් ගමක් ඇති කරලා ගාල්ලේ ඒ තමයි ගෑස් නෝ ගම. ඔබ මේ දකින්නේ ඒ ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන ගෑස් නෝ ගමක්. ගෑස් ලබා ගැනීමට ගාල්ල කොටුව ඉදිරිපිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වටා දින ගණනාවක් තිස්සේ පොලිමේ ගැසී සිටින ජනතාවගේ ස්ථානයේ ගෑස් නෝ ගම නමින් ගම්මානයක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒ සියල්ලත් එක්ක අපි වෙලාව පොඩ්ඩක් බලමු ඉතා ඉක්මනින්. වෙලාවත් බලාගෙන ලංකාදීප පුවත්පතින් අපි එනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ ඩොලර් නැතිව දැවිතෙල් නැව දින 50ක් වරායේ හිර වෙලා ප්‍රමාද ගාස්තුව දිනකට ඩොලර් 18000ක් මේ දවසකට ඩොලර් 18000ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රමාද ගාස්තු විදිහට විතරක්. තවත් තෙල් අවුලක් ඉන්ධන ඇනවුම් කරද්දීම මුදල් ගෙවන්න කියයි. ඇනවුම් කිරීමේදීම ඉන්ධන තොග සඳහා මුදල් ගෙවන ලෙසට ලංකා කනිජ තෙල් සංස්ථාව තෙල් බෙදුම්කරුවන්ට දැනුම් දීම නිසා ඉන්ධන අල්ලීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි කියලා තමයි ඒ තොරතුරේදී කියන්නේ. මේ ප්‍රමාද ගාස්තු ඒත් එක්කම මේ තවත් අර්බුදයක් ඇතිවීම මේ කියන කාරණා යම් මට්ටමකින් විසඳා ගන්නට ඉක්මන් පියවර ගන්නවා නම් වටිනවා. මොකද තවත් අර්බුද වැඩි වෙනවා කියන්නේ මේ සියලු බර එන්නේ ජනතාවට ඔබට මට. අද මේ වෙනකොට පොලිම ගොඩක් දික් වෙලා තියෙනවා කිලෝමීටර් ගණන් දික් වෙලා තිබෙනවා. එහා පැත්තේ තියෙන ෂෙඩ් එකට මෙහා පැත්තේ පොලිම ලං වෙන තරමටම පොලිම දිග්ගැස්සලා තියෙනවා. විතරක් නෙවෙයි මන්තිරු වසාගෙන දැන් එක පොලිම 2 3 බවට පත් වෙලා තිබෙනවා. මිනිස්සු දවස් ගණන් රාත්‍රී ගණන් පොලිම් වල ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකින්ට නම් එක දවසක් සිකුරාදා දවස් නිවාඩු දීලා තිනවා වවන්න කියලා. කොහොම නමුත් හැමෝටම නිවාඩු ගන්න සිද්ධ වෙයි වගේ තෙල් ගහ ගන්න. සුළං විදුලි ව්‍යාපෘතිය අදානට දෙන්න මෝදි බලපෑම් කරේ නැහැ කියලා අගමැති රනිල් කියනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට බාර දීම සම්බන්ධයෙන් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරයාට හෝ තමාට කිසිදු ප්‍රකාශයක් හෝ බලපෑමක් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ කියයි කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ලංවිම හිටපු ලොක්කාගේ ප්‍රකාශනය ගැන අදානි කලකිරීමෙන් කියලා දිවයින පුවත්පතත් වාර්තා කරනවා. සිකුරාදා නිවාඩු දිනයක් කියලා කියනවා 17 දින සිට ක්‍රියාත්මකයි කියලා ඇමති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා කියලා දිවයින පුවත්පතත් කියනවා. ඒ අතරතුරේදී කලාවට සාහිත්‍යයට සිනමාවට කැමති ආදරය කරන අපි හැමෝටම වටින කාරණාවක් ද නිවුස්පේපර් ඇමරිකාවේදී දිවයිනට යසස ගෙනයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ඇමරිකාවේ සැන්ටා බාබරනානි 12 වෙනිදා අවසන් වූ පළමු සිලෝන් අන්තර්ජාතික සිනමාවල හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක් හිමි කර ගැනීමෙන් එම කිරුළ හිමි කර ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පීන් වන සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමාධ්‍යක්ෂණය කළ ද නිවුස්පේපර් චිත්‍රපටය සමත් වුණායි කියලා තොරතුර වාර්තා වෙනවා. කුණු මාළු කන්ටේනර් 25ක් වරායෙන් පන්නලා මේ පිළිබඳව අපි කලිනුත් වාර්තා කරා මෙවැනි කන්ටේනර්ස් තිබෙනවායි කියන තොරතුර දැන් අද දවසේදී වාර්තා කරලා තිබෙනේ දිවයින පුවත්පත මේ
මාළු කන්ටේනර් වලින් 25ක් වරායෙන් පන්නලා කියලා. ඒ කියන්නේ මේ වෙනකොට පාරිභෝජනය සඳහා වෙළඳ සැලට වෙළඳ පොළට ඇවිල්ලා කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. කොළඹ වරාය ගබඩා කර ඇති මනුෂ්‍ය පරිභෝජන නුසුසු මත්ස්‍ය කන්ටේනර් 98න් කන්ටේනර් 25ක් පමණ මේ විට වරායෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි කියලා කියනවා. බලන්න තියෙන ආයතන තියෙනවා මේ වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය වගේ දේවල් සහ මීට අදාළ අනිකුත් ආයතන තිබෙනවා. මේ දේවල් ක්‍රියාත්මක වීම මේ වෙලාවේ සිදු විය යුතුයි. මොකද මේ පිළිබඳව කලිනුත් පුවත්පත් වලින් වාර්තා කරලා තිබුණා. උපරිම මිලක් පැනවීමත් සමගම දේශීය සහල් වාෂ්ප වෙයි. රට සහල් නහුතට නැගී. දේශීය සහල් වලට මිලක් පැනවීමත් එක්ක සහල් වලට උපරිම මිලක් තීරණය කිරීමත් එක්ක ලංකාවේ දේශීය සහල් දැන් හොයා ගන්නවත් බැරි තත්වයකට පත් වෙලා. ඇයි මේ ලෙදී අරගෙන නෙවෙයි හංගලා තියෙන්නේ. එහෙමනම් හොයා ගන්න වෙනවා මේ වෙලාවේදී. පහුගිය කාල සීමාවෙදී විවලට වුණා ඔය කාරණාව ඔය සිද්ධිය. යම් යම් වැටලීම් සිදු කරා දැනුත් හොයා බලන්න වටිනවා. වාහනේ අංකයට අනුව ඉන්ධන දීමේ නව ක්‍රමයක් දත් ඇතුළත් ඇප් එකක් එයි. ඇප් එයි සලාක එයි මේ දේවල් කොහොම ආවත් තවදුරටත් අපහසුතාවයට ඔබ මම පත් වෙනවා මේ සිදුවෙන දේවලුත් එක්ක. හර්ෂගේ ප්‍රකාශය මාලදිවයින් හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි කියලා තියෙනවා. හර්ෂ සිල්වා මහතාගේ ඒ ප්‍රකාශය හා සම්බන්ධ කාරණාත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. හිඟවට උපලෙස ලැබුණු රුපියල් ලක්ෂ 26ක් වෛද්‍ය සාෆි ඖෂධ ගැනීමට පිරිනමයි. කුරුණෑගල ශිෂ්‍යන් රෝහලේ ප්‍රසවාන ආරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එම් සාෆි මහතා අනිවාර්යෙන් නිවාඩු යවලා ඔහු ඒ හිටපු කාලය වෙනුවෙන් ගෙවනු ලැබුණු වැටුප රුපියල් ලක්ෂ 26කට අධික මුදල රෝගීන්ට ඖෂධ ලබා ගැනීම සඳහා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යාංශයටම පරිත්‍යාග කරා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ දිවයින පුවත්පත. ওই විදිහට තමයි දිවයින පුවත්පත Tamanගේ ප්‍රධාන මුල් පිටුවේ සිරස්තල එකතු කරලා තිබෙන්නේ. මේ සියලු කාරණාත් එක්ක අපි සුදරම වෙනවා යලිත් තවක් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අද දවසේදී කාටුන් වලට වගේම තවත් විශේෂාංග කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නවා අපි දවසේ පුවත්පත්වල. උදෑසන 6:30ට අපි ආරම්භ කරන සියත පත්තරයේ සමගින් අවසන් විරාමය ලබාගෙන අපි ඔබ මෙසේ මුණ ගැහෙන්නේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩලු දෙකක පරාජයක් කියලා ක්‍රීඩා තොරතුරු පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කරනකොට ප්‍රධාන සිරස්තලයක් ඉදිරිපත් කරනවා ක්‍රීඩා විශේෂාංග තුල. ඒ අතරතුර ඉන්දිය ප්‍රාන්ත මල්ල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව දවසේදී අපි සඳහන් කරන්නට ඕන. ශ්‍රී ලංකා සහාය දීමේ කණ්ඩායම රිදි දිනයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ඉන්දිය ප්‍රාන්ත මල්ල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී මීටර 404 ශ්‍රී ලංකා සහාය දීමේ කණ්ඩායම එම ඉසව්වේදී රිදී පදක්ම දිනා ගැනීමට ඊයේ සමත් වුණා කියලා තමයි මේ ඡායාරූපත් එක්ක ඔබ දක්වපු තොරතුර වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුර අපි යනවා විදේශ පුවත්වලට. සම්බාධක නොතකා රුසියාව තෙල් අලෙවි කරයි. යුරෝ බිලියන 9.3ක වාර්තාගත ආදායමක් කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. සම්බාධක නොතකා බොරතෙල් ගෑස් සහ පොහොර අලෙවියෙන් රුසියාව යුරෝ බිලියන 9.3ක ආදායමක් ලබා ඇත. දින 100ක් තුලදී මෙම ආදායම ලබා තිබේ කියලා වාර්තා වෙනවා. ඔය විදිහට අපි විදේශ පුවත්වලට අවධානය යොමු කරනකොට බටහිර රටවල් රුසියාවේ මරණය බලාපොරොත්තු වෙනවා. අප බටහිර රටවල් වලට න්‍යෂ්ටික ප්‍රහාර දෙනවා. හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙදෙව් තර්ජනය කරයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ තර්ජනාත්මක කාරණාව පිළිබඳව ඡායාරූපකුත් එක්ක මේ විදිහටයි අද දවසේ දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඉන්දියාවේ පාසල් තුරු විවාද කණ්ඩායම ළඟ තිබූ පුපුරන ද්‍රව්‍ය 80යි කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා අද දවසේදී දිවයින පුවත්පත. ඉන්දියාවේ පුනාරින් දුම්රියපලේදී පාසල් තුරු විවාද කණ්ඩායමක් සතු තිබූ කිලෝග්‍රෑම් 7.5ක පුපුරන ද්‍රව්‍ය 80 ඇත. මේ පිළිබඳව සිසුන් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිසුන් පුපුරන ද්‍රව්‍ය සපුවේ කවුදයි හෙළි වී නැත. තූර්ය වාදන අතරේදී පුපුරන ද්‍රව්‍ය වලින් මොනවාරි හඬක් නගන්නත් දන්න මේවත් ඇවිල්ලා තියෙනවා. ඉන්දියානු රජය රුසියාවෙන් තෙල් මිලට ගැනීම දෙගුණයකින් වැඩි කරයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ඉන්දියා රජය රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට දෙගුණයකින් වැඩි කර ඇත. රුසියානු රජය සතු රොස්නෙට් ආයතනයේ තෙල් බැරල් බිලියන 40ක් මිලට ගෙන ඇතයි වාර්තා වෙනවා කියලා තමයි මේ තොරතුර ඉදිරිපත් කරන්නේ. අපි යනවා දැන් මව්බිම පුවත්පතේ ක්‍රීඩා තොරතුරු
වලට අවධානය යොමු කරන්නට. මැක්ස්වෙල්ගේ විශිෂ්ට ප්‍රතිහරඹයෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි. පළමු එක් දින තරගයෙන් කැන්ගරුවන්ට කඩලු දෙකක තියුණු ජයක් කියලා තොරතුරු වාර්තා කරනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 86යි, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 80යි. ඊළඟට තවත් තොරතුරක් අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ වෙලා 20 ක්‍රිකට් තරඟාවලිය යුද හමුදා සැරසන්ස් කොල්ටර්ස් BRC අවසන් පූර්ව තරග අද දවසේ පැවැත්වෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය 23 වෙනිදා ආරම්භ කරනවා කියන තොරතුරත් අද දවසේදී ඉදිරිපත් කරනවා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා එක්දින 20 සංචාරයට අදාළ තරඟ කාලසටහන ක්‍රිකට් ආයතනය මගින් ඊයේ නිල වශයෙන් නිවේදනය කරා කියලා තමයි තොරතුර ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අදාළ තරඟාවලිය තුලදී ඉන්දීය කාන්තා පිළ සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර 20 තරඟ 3ක් සහ ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 3ක් පැවැත්වීමට නියමිත වෙලා තිබෙනවා කියලත් මෙහිදී සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියානු පිලේ පළමුවෙනිම ලකුණු 379කට සීමා වෙයි. ඕස්ට්‍රේලියානු ඒ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවයි ඒ විදිහට තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඉන්දීය ආරාධිත මල් ක්‍රීඩා ශූරතාවය 404 ශ්‍රී ලංකා සහයදීමේ පිරිමි පිළට රිදී පදක්කමක් ලැබුණා කියන තොරතුරක් දවසේදී මව්බිම පුවත්පතත් වාර්තා කරනවා අපේ කණ්ඩායමේ 4 දෙනාගේ ඡායාරූපයත් එක්ක. රිදී පදක්කම් දිනගත් ශ්‍රී ලංකා මීටර 404 සහයදීමේ පිරිමි ජයග්‍රහණය පිළිබඳව තමයි ඒ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉදිරි 5 වසරට IPL විකාශන අයිතිය වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 44000ක් කියලා එහි වටිනාකම පිළිබඳව තොරතුරක් ඉදිරිපත් කරලා තියෙනවා. ওই විදිහට තමයි අද දවසේදී මව්බිම සහ දිවයින පුවත්පත් එක්ක අපි තොරතුරු වාර්තා කරේ ඔබට. අපි දැන් සූදානම් වෙනවා කාටුන් වලට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ Facebook කාටුනටයි අපේ මුල්ම අවධානය. Facebook කාටුන කියන්නේ මෙන්න මේ විදිහට. දොස්තර මහත්තයා හම්බෙන්න ගිහිල්ලා තියෙනවා පුරවැසියෙක්. අනේ දොස්තර මහත්තයෝ මගේ ඇඟේ මාළු නටන්න පටන් ගත්තනේ කියලා කියනවා. කවදා ඉඳන්ද මේක තියෙන්නේ? මාළු කඩේට ගිහින් ගණන් අහපු දා ඉඳලා. මාළු විතරක් නෙමෙයි දැන් ඉතින් බිත්තරේ ඉඳලා හැමදේම ගණන් ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාව කීයද කියලා අපි බලමු. වෙලාවත් බලාගෙන අපි ආවා. දැන් අපි යනවා ඕකයි තත්ත්වය කොහොමද කියලා බලන්න. කෝප් කමිටුවේදී සිට දිව පැටලීලා ලංවිම සභාපති අස්සුනි පටගාලා මසුරන් කියපු ටික කියලා අගයාලා අනුරලා ඔහුව සැනසුවා ටොෆි දීලා. ගොඩක් අය ඉතින් දෙන්නේ නම් ටොපි තමයි නේද? අපි යනවා ශ්‍රී සමයන් කාටුනේට. රුසියාවෙන් තෙල් ගන්නවට ඇමරිකාව කැමති නැහැලු. ඇමරිකාව, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය මේ හැමෝම කියන දේ මේ ආණ්ඩුව අහනවා බං කියලා කියනවා. රටේ ජනතාව කියන දේ තේරෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. ජනතාව කියන දේවල් ඇහෙන්නෙත් නැහැ, ඇහුණත් අහන්නෙත් නැහැ. ආතාපේ කවිපන්තිය. අවසානයේ ළඟා වන තෙක් මේ වසර IMF එකෙන් ගන්නට නොහැක ණයක් හර්ෂද සිල්වා කියනා විට පිට ආතා අපේ කීවා හොඳ කතාවක්. මහජනතාව වට්ටාලා දුක්ගොඩට නැති වී ඩොලර් පෝලිම ඇත එක දිගට. විසඳුම් යෝජනා දෙන අය මිස එයට කටමැත දොඩනවා මැති ඇමතින් කුමට. කටමැත දෙදීම තමයි හැමදාම සිද්ධ වෙන්නේ. තවත් කාටුන් එකක් තිබෙනවා. මේ කාටුන් එකේ ධම්මික පෙරේරා බෝලයක් මතේ තියාගෙන ඉන්නවා විකට්ටුව ඉස්සරහා. ඒ අතරතුර ඉඳලා ගියපු කෙනා මෙන්න මේ විදිහට බැට් එකක් තියාගෙන කියනවා සනත් ගුණතිලකලා අරවින්ද පෙරේරා කරපුවා කියනවා අපි කරපුවා කියන්නේ අපි තමයි. ඊටු ටික ඉතින් හිතා ගන්න පුළුවන් නේද? හොඳටම කරාද නැද්ද කියලා. ඊළඟට අපි යනවා බෙම්පියා කාටුනේට. චාලි අයියේ දැන් වී හාල් ගණන් ගිහිල්ලානේ. එහෙනම් ගොවියා රජ වෙලා ඇති නේද? නෑ බෙම්පියෝ නෑ. දැන් ගොවියා වී විකුණාගත් කල මෝල් හිමියා රජ වේ. මෝල් හිමියා රජ වෙනවා විතරක් නෙවෙයි මෝල් හිමියා මේ දවස්වල හංගනවා කියලාත් ආරංචි. MD වීරරත්නගේ මරිසපාල කාටුනේ දැන් අපි අවධානය යොමු කරන්නේ ආහාර අර්බුදයක් අත ළඟලු. ඉතින් මෙයාලා මොකද කරන්නේ? ඒකට තමයි ඔය 21 ගේන්න හදන්නේ. ඔව් 21කින් හුඟක් දේවල් වහගන්න උත්සාහ කරනවා කියලා නම් සමහර වෙලාවට අපිටත් දැනෙනවා, තේරෙනවා, හැඟෙනවා නේද? දවසේ පද 4ටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ.
ගෑස් නැවකි පැල් බැඳගෙන මුහුදු කරේ ඒ ඩොලර් ඕනෑ වෙයි බරට බරේ අලුත් සභාපති ඉන බැඳගෙන යබරේ නටපන් අලුත් බෙර පදයක සිලින්ඩරේ විතරක් නෙවෙයි ඉතින් රටේ ජනතාවටත් හුඟක් වෙලාවට නටන්න වෙලා තියෙන්නේ ඔය ගහන පදවලට තමයි. ඒ අතරතුරේ අපි යන්න සූදානම් වෙනවා අතුල් පිටුවෙල තිබෙන අනිකුත් කාටුන් සහ කවි මොනවද කියන එක බලන්නට. අපි එතනින් පස්සේ මේ තවත් පත්‍රයකට තමයි යන සූදානම් වෙන්නේ. මව්බිම පුවත්පතෙන් පස්සේ මේ දිනමින පුවත්පත. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්. ලංකාව ගොඩ ගන්න ඇමරිකාවයි චීනයයි එකතු වෙනවලු. ඒකනේ මෙහි පක්ෂ ටිකනේ එකතු කරන්න බැරි. හැමදාමත් ඉතින් එහෙම තමයි පක්ෂ ටික එකතු කරගන්න එක තමයි කරන්නම බැරි කාරණාව බවට පත්වලා තිබෙන්නේ. එහෙම එකතු වුණා නම් ලංකාව අද මේ තැන නෙවෙයි තියෙන්නේ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත විදුලියට අලුතෙන් සභාපතිවරයෙක් පත් කරලලු බං. එයාගේ පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව කොහොමද සර්? දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ එක්කෙනාගේ පීඩන වලට ඔරොත්තු දෙන හැටි බලබල ඉන්න. හැබැයි ඉතින් රටක් යන්නේ හැමදාමත් පස්සට. තවත් කාටුන් එකක් තියෙනවා. ඉන්දියානු යූරියා පොහොර කියලා තමයි ගහලා තියෙන්නේ අස්සයාගේ. කට ඇරලා බලනවා. පේනව නේද? මුගේ කටේ දතකුත් නැහැ. නිකන් හම්බෙන අස්සයාගේ දත් ගන්න ඉන්න දත් හොයන්න යනවා. ඇත්ත නැත්ත කිසිවෙකු නොකී දේ කී ලෙස රටට කියා කෝප් කමිටුවේ බොරුවක් කියන නියා වමාරා ඇතත් සනසුම් සුවය සොයා විදුලිය සභාපති හදිසියේ ගෙදර ගියා. පට්ටම තියා ගන්නට නිවැරදිව තම පාවා දෙමින් ලොව නායකයෙකුගේ නම කී දේ මකන්නට වෙහෙසුනේ එකෙනෙහිම හොඳ පාඩමකි කොයි කාටත් කරුණ මෙම. ඒ විදිහට තමයි ඒ කවියෙන් කියන්නේ. ඔය තොරතුරුත් එක්ක අපි යන්න සූදානම් වෙනවා ඊළඟට තවත් පුවත්පතක තොරතුරක් එක්ක විශේෂයෙන්ම අද පත්තරේ කාටුන් එකට ජනරාණී කාටුන් එකයි අපි තෝරගන්නේ අද පුවත්පතෙන්. උඹලා තෙල් පොලිම් වල ඉන්නවා දැකලා අපිට ඇඬෙනවා කියලා කියනවා අපේ දේශපාලඥයෙක්. අපටත් ඇඬෙනවා කියලා කියනවා ජනරාණී. සෑර්ලගේ වාහන පොලිම දැකලා. තාම ඉතින් අඩුවක් නැහැ. හැබැයි අර පහුගිය කාලේ සිදුවෙච්ච දේවත් එක ටිකක් අර ආරක්ෂක එහෙම නම් දැන් පිළිවෙරාගෙන යනවා අපිට පේන්නේ නැහැ බයට. ඩොක් ටොක් මේ ආණ්ඩුව හරිම වාසනාවන්තයි බං. ඒ මොකද කියලා අහනවා. ජනතාවගේ හැබැයි ප්‍රශ්න මතුවෙනකොට මොකක් හරි කෙහෙම්මල් සිද්ධියක් මතුවෙලා හැබැයි ප්‍රශ්නේ යට යනවා. යට යනවද? එහෙම නැත්නම් මේවා යට ගහනවද කියලා තමයි පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ලංකාදීප පුවත්පතයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. එස්.එම්. රංජිත් මුලින් හිතාගෙන හිටියේ අරගල කළුවන් කියන එක වැරදි කියලාලු. ඒ කියන්නේ දැන් එයා කියන්නේත් go home ගෝටා කියලාද කියලා අහනවා. ලංකාදීප පුවත්පතේ ඇතුළට ගිහුවම අපිට තියෙනවා සුවාරිස්ගේ කාටුන් එක දාස හපුවාලනගේ සුවාරිස් 2025 නම් ෂෝර් එකටම රට ගොඩ යනවා සුවාරිස් කියලා කියනවා. හැබැයි වජිර නම් කිව්වේ පැය 48යි කියලා. කියනකොට එහෙමයි කරන්න ආපුවම මෙහෙමයි. අනේද කියන්නේ තලන්. රුපියල් 260කට නැග්ගේ හාල ජනපති තීරණය හින්දයි අඳපාල. කන්නේ රටේ වැඩි පිරිසක් එක වේල නොදනී ඒකවත් අගමැති මහරාලට හුඟක් දේවල් තාම දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ තුමා කාටුන් එකටයි යන්නේ. විදුලි ලොක්කන්ට තිබුණේ බොරු කියලා ලෝකෙටම පච වෙන්නේ නැතුව මම කිව්වේ ඇත්ත කියලා සිංහයා වගේ නම්මු පිටින් ගෙදර යන්න නේ කියලා කියනවා. ගෙදර යන්න ලැබෙයිද සර්? එහෙම කිව්වනම් කියලා තමයි අහන්නේ. අපි යනවා ඊළඟට තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුන් එකට. එදා පොසොන් පෝයදා මිහිඳු හාමුදුරුවෝ රාජ්‍ය නායකයටයි දහම් පණිවිඩය දුන්නේ. අද රාජ්‍ය නායකයා මුළු රටටම දහම් පණිවිඩයක් දෙනවා. බලපං අද අපේ රාජ්‍ය නායකයා මොනතරම් ධාර්මිකද කියලා ඒකෙන්ම පේනවා නේද කියලා කියනවා. පලාමල්ල.
අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙන්නේ අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ හසන්ත විජයනායකගේ හුරේරා කාටූන් එක. 21 වෙනි සංශෝධනය අලවෙලාලු කියලා කියනවා. හරියින් තාම ඉල්ලා අස්සලා නැද්ද සර් කියලා අහනවා. ඒ අරුණ පුවත්පතේ ඔබ වෙ දකින්නේ ඒ කාටූන් එක. දැන් අපි යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතේ අංජනමට. කෝප් කමිටුවේ ජයටම රඟපෑවේ ඇඟ බේරා ගන්න ලොකු බොරුවකි කීවේ. සභාපති කෙනෙකු දැන දැන වහ කෑවේ යලි පුටුවට නොවෙන්නයි ගෙදරට ආවේ. යලි පුටුවට නොවෙන්න ගෙදර ආවට අපෝ කෝප් කමිටුවට නම් ඔන්න එන්න කියන්න තියෙනවා කියලා අද දවසේ පත්තරවල කියලා තියෙනවා. අපි දැක්කා නේද? අවසාන වශයෙන් අපි ගබිරිගේ කවියටයි අවධානය යොමු කරන්නේ. අද දවසේ ගබිරිගේ කවියේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ හුස්ම ගන්නවට කැමති වෙයිද කියලා. කවුරු හුස්ම ගන්නවටද කැමති වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. රුසියාවෙන් ගත්තොත් අපි ඉන්ධන මිලට USA කැමති නැති හින්දා එයට අපි නෑ උනන්දුව GLQ බවට පුවතක් දුටිමි ඇඬුනා නොවැ තනි ඇහැට. තව ටික දවසකින් කීවෝතින් අපට උඹලා හුස්ම ගත්තොත් ජීවත් වෙන්න අපි නම් කැමති නෑ USQ කලට අපේ නායකයෝ අවනත වෙනු ඇත එයට. USA එහෙම කිව්වොත් එම අපේ නායකයෝ ඒකටත් අවනත වෙයිද දන්නේ. හුස්ම ගන්නත් එපා රටේ ජනතාව විදිහට උඹලා කියලා අපිට කියයිද? කොහොම නමුත් යහපතක් වෙන්න කියලායි ප්‍රාර්ථනා කරන්නේ ඔබට. ඒ සඳහා මනසින් අපි සූදානම් වෙමු. රටේ ලෝකේ සමාජයේ දේශපාලනයේ මොන පෙරලි සිදු වුණත් මනස නිරවුල්ව තියාගන්න හැම මොහොතකම අපි උත්සාහ ගනිමු කියන කාරණාව මතක් කරනවා. මේ මොහොතේ මේ උදෑසනදී දවස යහපත් කරගන්නට අපි හැමදෙනාම අධිඨාන කරගනිමු. ප්‍රශ්නකාරී තත්වයන් කොතරම් තිබුණත් ඔබට යහපත් දවසක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා. අවසරයි. අපි ගිහින් එන්නම්. හෙටත් උදෑසන 6:30ට ඔබ සිත පත්‍රයේ සමගින් මුණ ගැහෙන්න අපි සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.